තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අඤ්ඤාහි ලාභෝපනිසං අඤ්ඤා නිබ්බාන ගාමිනී ඒවමෙතං අභිඤ්ඤාය භික්ඛු බුද්දස්ස ශාවකෝ සක්කාරං නාබිනන්දේය විවේකමනුබ්‍රූහයේති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වනවාසික 37 වරිදි රහත් සාමණේරයන් වහන්සේගේ ගුණස්කන්ධයට ප්‍රශංසා මුඛයෙන් දේශනා කළ ගාථාවක්. අඤ්ඤාහි ලාභෝපනිසා, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙන මාර්ගය එකක්. අඤ්ඤා නිබ්බාන ගාමිනී, සියලු සංසාර දුකින් එතර වේ ලැබෙන නිර්වාණය සාක්ෂාත් කරගන්නා මාර්ගය තවත් එකක්. ඒවමෙතං අභිඤ්ඤාය භික්ඛු බුද්දස්ස ශාවකෝ, බුද්ධ ශ්‍රාවකවෝ භික්ෂුන් වහන්සේ මේ දෙක මනවින් නුවණින් දැන සක්කාරණා බිනන්දෙය්‍ය, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදී තෘෂ්ණාවෙන් බලාපොරොත්තු නොවිය යුතුයි. විවේක මනුබ්‍රූහයේ කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක වැඩි යුතුයි. මේකයි ගාථාවේ තේරුම. බුදු සසුනේ දෙවෙනි බුදු කෙනෙක් හා සමාන ප්‍රඥාවෙන් අග්‍රයි සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේට පුළුවනි ගංගානම් ගඟ බලාගෙන ගඟේ ආරම්භයේ පටන් මුහුද දක්වා මේ තරම් යදුන් සිය ගානක් දිග ඇති ගංගානම් ගඟේ වැලියට ගණන් කරලා කියන්න පුළුවන්. මහා සාගරයේ දිහා බලාන සාගරයේ දී බිඳු ගණන් කරන්න පුළුවන්. පූර්වවිදේ අපරගෝයායන උතුරු කුරු දිවයින ජම්බුද්දීපිකේ මේ සතර මහා ද්වීපයට වහින වර්ෂාවේ ජල බිඳු ගණන් කරලා කියන්න පුළුවන්. ඒ තරම් පුදුම ප්‍රඥා සම්පත්තියක් ඇති මේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ දිනක් දිවසින් දැකලා දාලා තමන්ගේ පියාණන්ගේ හිතමිතුරේ බොහොම අසරණ වෙලා නෑදෑයන්ගෙන් පිරිහිලා ධන දානියෙන් පිරිහිලා එකලාව දුකසේ ජීවත් වෙනවා. නමුත් මෙතුමාට පෙර જાතියෙන් ඉදී කරගෙන බොහෝ පාරමී කුසල් තියෙනවා දැකලා තා නඹෝදාසකින් මේ තැනත්තා මේ පරලෝ යන බවක් දැකලා එතුමාට අනුග්‍රහ කරන්නට ඒ නිවසට පිරිසුඟා වැඩියා. එතුමාගේ නම හඳුන්වන්නේ ජයසේන බ්‍රාහ්මණතුමා. බොහෝම උගත්, බොහෝ ප්‍රසිද්ධ කෙනෙක්. නමුත් දැන් ඉතින් අසරණ වෙලා. මේ බ්‍රාහ්මණතුමාට යමක් දන් දෙන්න කිසිවක් ගෙදර තිබුණ නැති නිසා දොර වහගත්තා. හැංගුණා. තවත් දාසක වැඩියා, තවත් දාසක වැඩියා. දවස් 3ෙම සැඟවුණා. ඊළඟ දවසකදී මේ සරියොත් මහ රහතන් වහන්සේ මේ වඩින්නේ නිකන් නෙමෙයි, දානය ලබා ගන්නත් නෙමෙයි. මේ තැනැත්තාගේ හිතේ උසස් කුසලයක් සිදු කරවන පිණිසයි. එක් දිනක් නැකත් උදාවක් වෙලා කුමරුවන්ට මේ අකුරු කියවීමේ මංගල උත්සවයක් පැවතුණා. ඒ කාලේ අද වාගේ මේ අකුරු කියවෙන එක මහා මංගලයක්. ඒකට බොහෝ දිනෙක එක්කාසු වෙනවා. ඉතින් මෙතුමා බොහෝම ප්‍රසිද්ධ ගුරුවරයෙක් නිසා ආරාධනයක් ඇතුව ගියා එම උත්සවයට. එෙහිදී මෙතුමාට ලැබුණ පන් නුමුසු ප්‍රණීත ශීර පායාසයක්. නවරියන් වටිනා වස්ත්‍රයක්. මේක ලැබෙනකොට මේ හිතුවා මේක නම් අද දන් දෙන්න ඕනේ. සරියොත් මහ රහතන් වහන්සේ දවස් 3ක් මගේ ගෙදරට ආව. අනේ දෙන්න දෙයක් තිබුණේ අද වැඩියොත් නම් මට ලොකු පිනක්. එදා හරියටම සරියොත් මහ රහතන් වහන්සේ වැඩියානේ. මෙතුමා උතුරායන සන්තෝෂයෙන් ආසනයක් පනවල වඩා හිඳවල වැඳ නමස්කාර කරලා දෙපා දොවලා පවන් සලලා මේ දානය පූජා කළා. වළඳලා අවසානයේදී නවරියන් වස්ත්‍රයත් පාමුල කියලා පූජා කළා.
ප්‍රාර්ථනා කළ අනේ ස්වාමීනි මේ ලෝකේ සපයි කියලා හිතාපු ඔක්කොම දුකයි ස්වාමීනි. ස්වාමීනි මා මේ කරගන්නා ද කුසල බලයෙන් මටත් ඔබ වහන්සේලාට මින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ඉක්මම් ආත්මාවයකදී සියලු කෙලෙස් නැසා නිවන් සුව ලබන්න මේ පින හේතු වේවා කියා ප්‍රාර්ථනා කළා. සරියුත් මහ රහතන් වහන්සේ සුදුසු මේ ධර්ම දේශනාවක් පවත්වලා ආපහු වැඩියා. නමෝ දාසකින් මේ තැනැත්තාගේ හිතේ මේ පින්කම නිතර රැව් පිළිරැව් දෙමින් ආවර්ජන වෙමින් නැවත ආශය වෙන වුණා. හිතේ භාවිතා වුණා. හිතේ අර ආසන්න කර්මයටත් වඩා ආචීර්ණ කර්මයක් බාටපත් වුණා. ආචීර්ණ කියන්නේ නිතරම හිතේ කියවෙනවා. අර කරපු පින්කම නැවි පේනවා හිතට. මේ වාගේ පුණ්‍ය චේතනාවෙන් පින් සතුටෙන් ඉන්න අතරේ මෙතුමා හදිසියේ මේ පරලෝක ගියා. දැන් දිවි ලෝකයන් හිතුවේ නෑනේ. මනුෂ්‍ය ලෝකේ සම්ප්‍රත් හිතුවේත් නෑනේ. ධන දාන්න ගැන හිතුවේත් නෑ. හිතුවේ ප්‍රාර්ථනා කළේ පාමුල වැඳලා නිවන් සුවය. ඒ නිසා නිවන් ළඟන සුදුසු ආත්මයක් හැටියට සරියුත් මහ රහතන් වහන්සේගේම දායක ගෙදරක කුමාරිකාවකගේ කුසේ කුළුඳුරු දරුවෙක් වශයෙන් උපන්නා. මේ දරුවා උපන්න දවසේ පටන් මේ මව්තුමිය තීතක් පහළ වෙනවා. සරියුත් මහ රහතන් වහන්සේ දානයක් දෙන්න ඕනේ කියලා. දරුවා කුසේ ඉඳීම 500ක් සංඝ පිරිස සමග සරියුත් මහ රහතන් වහන්සේට මහා දානයක් දුන්නා. දරුවාගේ උපන්දින නිමිත්තෙන් ඒ වාගේ දානෙ දුන්නා. මේ වාගේ දරුවාගේ නම් තබන දවසේ, කන් විදින දවසේ, එවාගේම රංකිකි කට ගාන දවසේ මේ ආදී හැම අවස්ථාවකම විශේෂ බාන අවස්ථාවේ සරියුත් මහ රහතන් වහන්සේ ප්‍රදාන 500ක් සංඝ පිරිස වැඩම කරවලා දාන දුන්නා. හරියට අවුරුද්දේ පෙරණ ජන්මදිනයේදී ඒ වගේ දානයකට සංවිධානය වුණා. මේ දරුවා සතප්පල හිටියා ලක්ෂයක් අගන සලුවක පළසක. මේ දරුවා මේකේ කකුලේ පටලගෙන හිටියා ගලවන්න දෙන්නේ ආඩනවා. පස්සේ මේ පළසත් එක්කම උස්සගෙන වන්දවන්න පාත් කරනකොට මේ කකුල සොලවලා අර පටලගෙන හිටියේ සලුව පාමුල වැටෙන්න සැලසුවා. දෙමෝපියෝ කිව්වා ස්වාමීනි මේ සලුව ගලවන්න අපට දුන්නේ නැහැ. මෙතෙන් ඇවිල්ලා මේ ගලවලා පාමුල දැම්මේ මේ දරුවාගේ පරිත්‍යාගයක් ස්වාමීනි දරුවාට පින්පිනිස මේකත් පිළිගනු මැනවේ කියලා එකක් පූජා කළා. දැන් මේ දෙමෝපියන්ගේ හිතක් පහළ වුණා මේ දරුවා මහා පින් ඇති දරුවෙක්. මේ දරුවා යමක්ද කියන්නේ අපි ඒකට ඉඩ දෙන්න ඕනි කියලා. දැන් වයස අවුරුදු 7ක් වෙනකන් අනුපිළිවෙලින් වැඩන බොහෝ පින්කම් කරගත්තා. වයස 7ේදී මව්පියන් වැඳලා මේ දරුවා කිව්වා මම මාන වෙන්න ඕනේ සරියුත් මහ රහතන් වහන්සේ ළඟ කියලා. ඉතින් දෙමව්පියෝ දෙන්න බාර දුන්න මහාන වෙන්න. මේ දරුවාගේ කලින් නම ගිහි නම තිස්ස. මොකද මේ සරියුත් මහ රහතන් වහන්සේගේ ගිහි නම තිස්සනේ උපතිස්සනේ. එයින් එක කොටසක් තමයි තිස්ස. මේ තිස්ස දරුවා බුදු සසුනට පූජා කළා. 7000ක් මුළුල්ලේ දෙමව්පියම බුදුපාමොක් සංගරුවනට ජේතවනාරාමෙන් පිටවඩින් නොදී දාන දුන්නා. සිව්පස්ස පූජා කළා. ඔය අතරේ මේ කුඩා ස්වාමීන් වහන්සේ එක දවසක් දැක්කා සමහර ස්වාමීන් වහන්සේලා සීතලේ වෙවුලනවා. ධම්මදිවතලේ සීතල කාලේ අධික සීතලයි. ඊන් ආලා තියෙන අනේ ස්වාමීන් වහන්සේලාට මේ සීතලට පොරවන්න දේවල් නැද්ද? අනේ නෑ සාමණේර නම අපට ඉතින් මේ සිවුර විතරයි සිවුර මදි අපට සීතල රොට්ටු දෙන්නේ. හොඳයි මම සිවුර මේ පොරෝනා හොයාගෙන එන්නම් කියලා තා කීප නමක් අඳගාගෙන පින්දපාත වැඩියා. මේ හන්දාවක වැඩියේ හැදි වෙලඳ වීතියේ. මේ දරුවා මේ කුඩා සාමණේරයන් වහන්සේ වඩිනවා දැකලා එක්තරා වෙලෙන්දෙක් බොහොම ධනවත් වෙලෙන්දෙක් ඉස්සරහට වෙලා වැඳලා ස්වාමීනි මේ අවේලා මොනවද පින්දපාත ලබන්න කැමති? කියා හිටියා පින්වතාපේ සේනාසනයේ බොහෝ භික්ෂුන් වහන්සේලා සීතලෙන් වැවුලනවා. මම මේ සීතලට පොරෝනවා කියලා පින්දපාතේ ආවා. සාදු ස්වාමීනි කොහෙවත් යන්න එපා මම දෙනවා 1000ක් කියලා පොරෝනා 1000ක් පූජා කළා කම්බිලි.
ඒ වගේ අර ස්වාමීන් වහන්සේලාට බෙදා දුන්නා. එදා පටන් උන්වහන්සේගේ නමක්ද කියවනා ඒ කම්බිලි දාන තිස්ස කියලා. ඒ මන්දිවට මුලින්ම පින්දපාතගේ දවසේදී දාන වාඩ 1000ක් උන්වහන්සේට පිරිනැමුණා. ඔක්කොම සංඝයාට බාර දුන්නා. එදා පින්දපාතික තිස්ස කියලා කවුරුත් කියනවා. මේම දිනපතාම ලාභ සත්කාර ගලාගෙන එනවා. ඔය අතරේ මේ කුඩා ස්වාමීන් වහන්සේ පූර්ව ජාතියේ බොහෝම උගත් බහුශ්‍රත නැනවත් කෙනෙක් නිසා ඉක්මනින්ම භාවනා කමඨං ඉගෙන ගත්තා. භාවනා කමඨං සියල්ල මුල සිට අග දක්වාම ඉගෙනගෙන සරියුත් මහ රහතන් වහන්සේට කියා හිටියා ස්වාමීනි මගේ ගම මේ සමීපයි. සවැත් නුවර කියන්නේ 60ක් මත්තරන් එහා මෙහා. ඒ නිසා මගේ නෑදෑයෝ හිතවන්තෝ නිතර මම බලන් දෙනවා. මගේ සමාධියට ඒක බාධාවක්. ස්වාමීන් වහන්සේ අවසර දෙනවා නම් මම මේ ඈත පළාතක වනාන්තරයකට ගිහිල්ලා භාවනා කරන්න. මට අවසර ලැබේවා කියලා අවසර ඉල්ලගත්තා. ඒ කාලේ විනය නීති පනවන්න ඉස්සර කාලේ වෙන්නට ඕනේ. තුනාසේ පාගමනින් වඩිනවා මේ කුඩා ස්වාමීන් වහන්සේ දුටු අඬ පුදුම අනුකම්පාවක් ඇති වෙනවා. ගමින් ගම පිළිසුඟා වළඳමින් ඔය කොතන හරි විවේක ගනිමින් උන්වහන්සේ වැඩිය බොහෝම දුරස්ත පළාතක. ඒ කියන්නේ මුහුද පේන ගම්මානයක් ආශ්‍රිත වැඩිය. ඒ ගම ආශ්‍රිත කඳු ඇටියක් තියෙනවා. මේ ගමේ වයෝවෘද්ධ උපාසක මහත්මිය දැකලා පුත්‍ර ස්නේහය ඇති වුණා. පස්සේ මැවිලා සීල විස්තර අහලා ස්වාමීන් වහන්සේ තනියෙන් එහා මෙහා යන්න දෙන්නේ නැතුව පින්දපාතෙන් ලබා දීලා මේ ස්වාමීන් වහන්සේට අවශ්‍ය තැන පෙන්වන්න එක්කන ගියා මේ වනාන්තරයට. යාම කඳු මුඳුනේ තියෙන හොඳ ගල් එනවා. මෙතුමා එතන පිහදාලා ස්වාමීනි මෙතනේ නම් වැඩ ඉන්නේ අපේ වරින් වර ඇවිල්ලා සොයා බලන්න. නෑ මං ගැන සොයා බලන්න එපා මං උදේ පින්දපාත වෙනවා කියලා උන්වහන්සේ එකලා මේ ගල්ලෙනේ හිටියානේ. ඉතින් මේ ගල්ලෙනේ තියෙන්නේ කැලෑවේ වන සත්තුත් ඉන්නවා, සිංහයොත් ඉන්නවා, ව්‍යාග්‍රයොත් ඉන්නවා, කොටියොත් ඉන්නවා, සිව්පාව ඉන්නවා අප්‍රමාණ. ඒ කිසි දෙයකින් උන්වහන්සේට බයක් නැහැ. අද කාලේ වාගේ විදුලි ආලෝක කොහෙන්ද? භූමි තෙල්ලාප කොහෙන්ද? ඉටිපන්දන් කොහෙන්ද? මොනවාක්වත් නැහැ. දර එකතු කරලා ගිනි මැලයක් ගහගෙන හිටියා. ඕක තමයි ආලෝකේ ධාරාදාවා දෙකේ. ඒ ගිනි මැලයක් ළඟ ඒ කුටි දොරටුවේ ගාගෙන ඉන්න නිසා මඳුරු එන්නේත් නැහැ, සඩකෝ එන්නේත් නැහැ, බොහොම විවේකයි. සීතල දැනෙන්නේත් නැහැ. දැන් උන්වහන්සේ දවල් රැය දෙකේම භාවනා කරනවා. උදේම පිළිසුඟා යනවා ගමන්ට පිළිසුඟා වළඳලා සුඛී හෝතු දුක්ඛාමුච්චතු කියලා බණපදයක් කියලා වඩිනවා. වෙන දිග බණ කියන්නේත් නැහැ. ඉතින් දුටු අංගයේ පුදුම අනුකම්පාවක් ඇති වෙනවා. මේ කුඩා ස්වාමීන් වහන්සේ පෙනුමිනෙත් බොහෝම ප්‍රසන්නයි, සෝභා සම්පන්නයි. පුණ්‍යවන්ත නිවසකනේ උපන්නේ. සසර පින් නිසා නිවෙන තැනක පහළ වුණේ. ඒ නිසා හැම දිනම සැලකදවා. මේ විදිහට වැඩි දවසක් ගියේ නැහැ. ඔය අතර සරියුත් මහ රහතන් වහන්සේ බුදුරජාන් වහන්සේගෙන් අවසර ඉල්ලුවා අපේ මේ පොඩි නමක් මේ මහවල් ඈත පළාතකට වැඩියා මං සොයා බලන්න යන්න ඕනේ. නැත සාරිපුත්‍රය දැම්ම යන්න එපා. මේ වස්සාන 3 මාසෙන් පස්සේ යන් මමත් එනවා. දැන් ඉතින් වස්සාන කාලේ මේ ගත වෙනවා. ඔය වස්සාන කාලය ඇතුළත මේ කුඩා ස්වාමින් වහන්සේ අප්‍රමාදව භාවනා වඩලා එදා අර සරියුත් මහ රහතන් වහන්සේගේ පාහිවණේදී කළ ප්‍රාර්ථනා පරිද්දෙන්න සමතේ පස්සනා භාවනා වඩා සෞඛලස්නසා මහ රහත් භාවයට පත් වේවදාලා. මේ රහත් කෙනෙකුටම පූර්ව ජාතියින්දී බණහලා ත්‍රිපිටක ධාරී වෙලා ඉඳලා තියෙනවා. ඒ ඥානසංස බලයෙන් කිසියම් පොතක් කියවන්නේ නැතුව කටපාඩම් කරන්න මහන්සි වෙන්නේ නැතුව රහත් වෙනකොටම ත්‍රිපිටක ධාරී වුණා. පාලි භාෂාවේ පරතරට අධ්‍යාපනයක් ලැබුණා. ත්‍රිවිද්‍යා සත්‍යවිඥා පසල් එවැගේම සිව්පිලිසිමියා මේ ඥාන ඔක්කොම ලැබුණා. මේ තමයි සංසාරේ උපනිශ්‍රේ සම්පත්තිය කියන්නේ. දැන් අද අපි මේ දන්සෙල් බණ භාවනා වඩනවා. මේ අපට උපනිශ්‍රේ වෙනවා යන් දාසක මඟඵල නිවන් සුව ලබනකොට. සමායට අපි බුදුසසුන්ෙහිදී මහාන වෙනවා. ත්‍රිපිටක ධාරීත් වෙනවා. ධර්ම කතිකත් වෙනවා.
සමත භාවනාත් වඩනවා, ඕවා උපනිශ්‍රේ වෙනවා මඟඵල නිවන් සුව ලබන දවසේදී. තේ මහා බෝසතාණන් වහන්සේගේ චරිතාපදානෙන් රහතන් වහන්සේලාගේ චරිතාපදානෙන් මේක අපට හොඳට පැහැදිලි වෙනවා. එනිසා අප්‍රමාදව කළ යුතු වන්නේ අදාද නිවන් ලැබෙතොත් ලැබේවා, මේසේනම් මතෝට උපනිශ්‍රේ වේවා කියලා නොපමාව මේ වැඩි සිත දියුණු කිරීමේ කුසල රැස් කර ගැනීමයි. දැන් ඉතින් 3 මාසයේ අවසානයේදී සරියුත් මහ රහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් අවසර ලබාගෙන මේ ස්වාමීන් වහන්සේ දකින්න යන්න සාකච්ඡා කළා. ස්වාමීන් වහන්සේලා 40000ක් මේකට එකතු වුණානේ. මේ කුඩා ස්වාමීන් වහන්සේ බලන්න වඩින ගමනට 40000ක් සංඝයා එකතු වුණා. ඉන් ගමින් ගම පිළිසුඟා වළඳමින් උන්වහන්සේලා මේ පළාතට වැඩිය. ඒ දවසේදී ගම් වාසීන් මේක දැනගෙන ස්වාමීන් වහන්සේලා පිළි අරගෙන නැවතුම් පහසුකම් දීලා රාත්‍රියේ ධර්ම ශ්‍රවණය කළා. එදා මේ කුඩා ස්වාමීන් වහන්සේ පාලට වැඩියා. ගමට වැඩලා මේ සංඝයා පිළි අරගෙන ඉන්නකොට දායකෝ කිව්වා අනේ ස්වාමීන් අපට බණපදයක් අහන්න ඕන, බොහෝ කලකින් තමයි මේ වාගේ සංඝ දර්ශනයක් අපට ලැබුණේ. සරියුත් මහ රහතන් වහන්සේ පිළිතුරු දුන්නා, අද මේ බණ කියන්න ඕනේ මේ 39 නම. මේ 30 කුඩා නම බණ කියන්න ඕනේ. එතකොට දායකෝ කිව්වා අනේ ස්වාමීන් මේ කුඩා ස්වාමීන් වහන්සේ බණ කියන්නේ නැහැ. බණ දන්නේ නැහැ. තාම ලපටි පැවිදි වෙලා මාස 3යිනේ, 3-4යිනේ. අපට බණ දන්න ස්වාමීන් වහන්සේ කෙනෙකුගෙන් බණ අවසර ලැබේවා. මේ කුඩා ස්වාමීන් වහන්සේ මෙච්චර කලක් කිව්වේ සුඛී හෝතු දුක්ඛාමුච්චතු. සරියුත් මහ රහතන් වහන්සේ පිළිතුරක් දුන්නා, 30 මේ සුඛී හෝතු දුක්ඛාමුච්චතු කියන බණ පදයේ මුල් කොටගෙන ධර්ම දේශනාවක් කරන්න කිව්වා. ඉතින් මේ 30 කුඩා ස්වාමීන් වහන්සේ ධර්මාසනා රූಢව පාන්දර එළි වෙනකන් මේ වචන දෙක මාතෘකා කරගෙන ත්‍රිපිටකයේ අලලා අහස් ගඟක් බිමට හැරේ වගේ බොහෝම විසිතුරු ධර්ම දේශනාවක් පැවැත්තුවා. එයින් විශාල පිරිසක් පැහැදුනා. ටික දිනක් පමණ උන්වහන්සේ ගැන කලකිරුණා. මෙච්චර බණ දැනගෙනත් කවදාකවත් අපට බණක් කිව්වේ නෑ, මේකම කරකස පුජ්‍යලයක් නේද කියලා සමහර කෙනෙක් කලකිරුණා. වැඩි දෙනා පැහැදුනා, අනේ සාදු සහෝද අපි මෙතෙක් දන් දුන්නේ මේ වාගේ සිල්වත් ගුණවත් ධනවත් උතුමෙකුට නේද කියලා බොහෝම පැහැදුනා. ඉතින් පහවදා උදේ පිරිසුඟා වැඩියා. වෙනදා වගේම භාග්‍යවත් බුදුරජාන් වහන්සේත් එදා මෙතෙන්ද වැඩියා. ඒ වෙලාවේ ගම් වාසීන් ප්‍රදේශ වාසීන් එකතුලා විශාල වශයෙන් සංවිධානය වෙලා දම්පින්කම් සිද්ධ කළා. මේ කුඩා ස්වාමීන් වහන්සේ තමත් ලැබුණු පින්දපාතය අරගෙන ඇවිල්ලා උපාධ්‍යායන් වහන්සේගේ පටන් දන් හැන්ද බෙදාගෙන ගියා. අන්තිමේදී සරුවක්ඥන් වහන්සේ ඉදිරියේ මේ පිරිස මේ පැමිණිල්ලක් කළා. කොටසක් කිව්වා මේ කුඩා ස්වාමීන් වහන්සේ මෙච්චර කලක් අපට බණ කිව්වේ නෑ, මහා කරසකත කෙනෙක් කියලා. තා කොටසක් කිව්වා මේ කුඩා ස්වාමීන් වහන්සේ ලැබීම අපට මහා භාග්‍යයක් කියලා. ඔය විදිහට දෙපාර්ශ්වයේම වචන අහගෙන සරුවක්ඥන් වහන්සේ සෑම දිනගේ චිත්තසංතාන ප්‍රබෝධ කරමින් විසුතුරු ධර්ම දේශනාවක් පවත්වලා ඒ ප්‍රදේශයේ සැබෑ බෞද්ධ නගරයක්, බෞද්ධ රටක්, බෞද්ධ ගමක් බවට පැමිණෙව්වා. ඊළඟට මේ 30 කුඩා ස්වාමීන් වහන්සේක භාග්‍යතුන් වහන්සේ වැඩියා මේ කඳු මුදුනට. ගල්ලෙනට වැඩියා. දෙල්ලා සාකච්ඡා කළා. 30 මේ ගල්ලෙන ඉන්නකොට මොනවද ඈත පේන්නේ? ස්වාමිනේ මහා මොහොඳ. ඒතකොට මොකද හිතෙන්නේ? අනේ ස්වාමිනේ මං හිතනවා මං සංසාරයේ දුකේදී ඇඬුව කඳුළු එකතු වුණා නම් මේ මහා සාගරයේ ජලයට වැඩි කියලා. සාදු සාදු 31 එහෙමමයි. 30 මේ ගල්ලෙන යට ඉන්නකොට මොනවද හිතෙන්නේ? ස්වාමිනේ මං හිතනවා මේ කල්පයේ තුලදීම මේ ගල්ලෙනේදීම මා මැරිලා මගේ ශරීර නික්ෂේප කරපු ආර අනන්තයි කියලා මං හිතනවා. සාදු සාදු 31 එහෙමමයි. 30 මේ වනාන්තරේ ඉන්නකොට මොන සතුන්ගේ ශබ්ද දැනෙන්නේ? එහෙමයි ස්වාමීනි මේ වනාන්තරේ බොහෝම නපුරු සත්තුත් ඉන්නවා මට ඇහෙනවා. සිංහයෝ, ව්‍යාග්‍රයෝ, කොටි নানা ආකාර සතුන් ශබ්ද කරනවා මට ඇහෙනවා. ඒතකොට මොකද හිතෙන්නේ? ස්වාමීනි මං හිතනවා මම මේ වනාන්තරේකයි ඉන්නේ. මං කොයි වෙලාවකවත් පමා වෙන්න හොඳ නැහැ කියලා මං අප්‍රමාදීත ඇති කර ගන්නවා. සාදු සාදු 30 බොහොම හොඳයි. 30 දැන් මම වඩිනවා සවැත් නුවරට ජේතවනාරාමයට. මේ නමක් එනවද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මේ ස්ථානේ බොහොම විවේකයි.
මගේ උපාධ්‍යයන් වහන්සේ විධාන කළොත් පමණක් මම එන්නම්. නැත්තම් මට අවශ්‍ය ලැබේවා මෙතන මට විවේකයි. සාදු සාදු කිසෙනම් අපි වඩින්නම් කියලා අනුශාසනා කළ භාග්‍යවත් බුදුරජාන් වහන්සේ සංඝ පිරිස සමග ජේතවනාරාමයේ තාපහු වැඩිය. ජේතවනාරාමයේ ධම්සභා මණ්ඩපයේ සංඝ පිරිස අතර කතාවක් ඇති වුණා. මේ තිස්ස කුඩා ස්වාමීන් වහන්සේ බොහෝම පින් ඇති කෙනෙක්. බොහෝම ඥාති පිරිසක් ඉන්නවා. බොහෝම ධනවත් නිවසක උපන්නේ. උන්වහන්සේට අසවාදී අඩුයි නෑ සෑම සම්පත්තියක් ලැබෙනවා. එහෙම කියෙද්දී මෙච්චර දුෂ්කර තැනක ඉන්නවා නේද අහෝ ආචාර්යයි කියලා හැමෝම ಗುಣ කතනේ කළා. එතෙන්ද සරුවක්යන් වහන්සේ වැඩම කළා තමයි මේ දේශනේ පැවැත්වුවේ. අඤ්ඤාහි ලාභෝපනිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී එවමේතං අභිඤ්ඤාය භික්ඛු බුද්දස්ස ශාවකෝ සක්කාරං නාබිනන්දය විවේකමනුබ්‍රූහයේ. ලාභ සත්කාර කීර්තින ප්‍රශංසා වැඳුම් පිදුම් මේ ගරු සම්මාන මේවා ලැබෙන පිළිවෙත එකක් තියෙනවා. ඒකට ඇලෙන්න සුදුසු නැහැ. ඒ වගේම ඒවා ලැබෙනවා කියලා තණ්හා දිට්ඨි මාන ඇති නොකළ යුතුයි. ඒවා ලැබෙනකොට ඒවා ගැන තණ්හාව ඇති වෙන්න පුළුවන්. මට තමයි මේවා ලැබෙන්නේ අන්නයට ලැබෙන්නේ නැහැ කියලා හිතනකොට මාන්නය ඇති වෙන්න පුළුවන්. මම තමයි මේවායේ වාසනාවන්තයන්ගේ හිතනකොට දිට්ඨිය ඇති වෙන්න පුළුවන්. එනිසා ඒවා ගැන තණ්හා දිට්ඨි මාන ඇති නොකරගත යුතුයි. භික්ෂුන් වහන්සේ ගැන මනාව ආභෝධයෙන් කටයුතු කළ යුතුයි. අඤ්ඤා නිබ්බාන ගාමිනී නිවන ලැබෙන පිළිවෙත අනිකක්. එනිසා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සෑම දෙනාම අප්‍රමාදව කළ යුතු වන්නේ නිවන් සුව සාක්ෂාත් කරගන්න හේතු වෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙනසේ බෝධිපාක්ෂික ධර්මයන් වැඩෙනසේ පාරමී ධර්මයන් වැඩෙනසේ කුසල ධර්මයන් අප්‍රමාද වීමයි. ඒතන් වේදාපතඤ්ඤත් ඉතින් මේ කාරණා දෙක මනමින් දැනගන්නට ඕනේ. ඒව මේකං අභිඥාය. මේවා අභිඥාය කියන්නේ විශිෂ්ට ඥාණයෙන් දැනගන්න ඕනේ. ඊටා පිරිසුදුව දැනගන්නට ඕනේ. දැනගෙන සක්කාරං නාබිනන්දයේ මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වැඳුම් පිදුම් ගරු සම්මාන මේවා කිසිසේත්ම බලාපොරොත්තු නොවිය යුතුයි. ඒවා ලැබෙනවා කියලා තණ්හා දිට්ඨි මාන ඇති නොකළ යුතුයි. එවැගේම විවේක මනුබ්‍රෝහයේ කාය විවේකේ වඩන්නට ඕනේ, චිත්ත විවේකේ වඩන්නට ඕනේ, උපදි විවේකේ වඩන්නට ඕනේ. කාය විවේකේ නම් ජන සම්බන්ධයෙන් ගෙන් වී එකලාව සිල් රැකීම. එකලාව සිල් රැකීම. ඒ කියන්නේ බොහෝ ජන මැදයේ මේ අවිවේකව කාලයේ ගත කරන්නේ නැතුව විවේකීව සීල සම්පදා මුදුන් පමුණවා ගැනීම. එතන කියනවා කාය විවේකය. කාය විවේකයෙන් ඉන්නකොට කිසිදු වරදක් සිදු වෙන්නේ නැහැ. චිත්ත විවේකයේ කියන්නේ සමත භාවනා වඩලා එමගින් උපචාර සමාධි, අර්පණා සමාධි උපදවාගෙන සමවත් සෝයෙන් වාසය කිරීමයි. එතන නීවරණාදී උපක්ලේශයන්ගෙන් සිත වෙන් කර ගැනීමයි චිත්ත විවේකයේ කියලා කියන්නේ. උපදි විවේකයේ කියන්නේ නිවන් අරමුණු කර ගැනීමයි. නිවන් අරමුණු කර ගැනීම සඳහා අර කාය විවේකයේ නැමැති සීලේ පිහිටාගෙන චිත්ත විවේකයේ නැමැති චිත්ත ඒකාග්‍රතාව වැඩි දියුණු කරගෙන විපස්සනා වඩනවා. විපස්සනා වැඩීමෙන් යම් දාසක මඟඵල නිවන සාක්ෂාත් වෙනවා. උපදී කියන්නේ මෙතන නිර්වාණ ධාතුවට නමක්. ඒ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට හේතු වෙන විපස්සනා භාවනාවත් මාර්ගඵල ප්‍රතිලාභයක් මෙතන උපදී විවේකයේ හැටියට හඳුන්වනවා. එතකොට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සෑම දෙනාම මේ තුන් ආකාර විවේකය වැඩි යුතුයි. අනුගමනය කළ යුතුයි, පුරුදු කළ යුතුයි. එනම් පළවෙනි එක සීලය පිරිසුදු කිරීම, දෙවෙනි එක සමත භාවනාවෙන් උපචාර සමාධි, අර්පණා සමාධි උපදවා වාසය කිරීම, තුන්වෙනි එක විපස්සනා වඩා මඟඵල දක්වා ඉදිරියට දියුණු වීම. එනිසා සරුවක්ඥන් වහන්සේ මේ කළ දේශනාව අනිත් භික්ෂූන් වහන්සේලාට විශාල ධෛර්යයක් වුණා. බෝසෙන් ග්‍රාමාන්ත සෙනසුනේ වෙසෙමින් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා විඳිමින් හිටිය උන්වහන්සේලා දහස් ගණන් දෙනා ආරණ්‍යගත වෙලා භාවනා කරන්න පෙරමුණු වුණා. පෙළ ගැහුණා, යෙදුණා, ප්‍රතිප්‍රාණලා ගත්තා.
මේ විදිහටයි සරුවක්ඥන් වහන්සේගේ ධර්ම දේශනා. ඒ අනුව සලක බැලීමේදී මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සාරා සංඛේ කල්පලක්ෂ ගණන් ඊටත් ඈත කාලයේ සිට පුරාගෙන බෝධි සම්භාර බලයෙන් ලෝතුරා බුදුබාට පත් වෙලා ලොවට දේශනා කොට වදාළේ අච්චරා සංඝාත මත්තම් පිකෝ අම්බික්කේ භවන්නවන්නේමි. මාන්‍ය අසුරසනක් ගාන කාලේවත් මේ භවයේ රැඳීමීම හොඳයි කියලා මම වර්ණනා කරන්නේ නැහැ කිව්වා. එහෙමක් නිසාද අසුරසනක් ගාන කාලේ උනත් පවතින්නේ දුක්ඛ සත්‍යයක්. මේ ලෝකයේ තියෙන දුක්ඛ සත්‍යයක්, සමුදය සත්‍යයක් ඔය දෙක තමයි. එනිසා මේ ලෝකයෙන් ඈතර වීම සඳහා තමයි සරුවක්ඥන් වහන්සේ නිරතුරුව උපදෙස් දෙන්නේ, අනුශාසනා කරන්නේ. ඒ උපදේශය අනුව තමයි බෞද්ධයන් වශයෙන් අපි මේ දාන ශීල භාවනා කුසල රැස් කර ගනිමින් ප්‍රාර්ථනා පිටුවාගෙන පියනගන්නේ. දැන් මේකේ කියලා පිළිතුරු මේ ගාමවල සවන් දුන්නා. මම මෙතන මුලින් සඳහන් කළා වගේ කිසි කෙනෙක් නැගිටින්නේ නැති ආමරා මේ බණ සභාවට යවන්න දුන්නා කියලා. දැන් මේකේ කියලා අපි මේ බණ ඇහිීමේදී අපේ සංතාන තුළ පහළ වූ චිත්ත, චෛතසික, භූත රූප, උපාදාන රූප යන නාම රූප ධර්ම කියන්නේ ඒ ධර්ම පාදා සත්ව කබලක ගනු අදොස් පුරන්නා මේ දිවිදිවිය අනිත්‍යයි. නැතිනම් දෙකෙන් නිතර දෙලිතේ කලකන දුක්ඛයි. කැමති කැමති නැති විදිය අනාත්මයි. පිළිපොදයෙන් අසුභයි. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නාම රූප කියන්නේ සීලන සංකත සංසාර විපරිණාම ස්වභාවයෙන් යුක්ත දෙවියන් දුක්ඛාරි සත්‍යයි. ඒ දෙක ඇති කරන ආධුන නිදාන සංයෝග පරිබෝධාර්ථයෙන් යුක්ත තෘෂ්ණාව දුක්ඛ සමුදය සත්‍යයි. ඒ දෙකම නැති සාන්ත නිර්වාණ ධාතු නිස්සන්න විවේක ආසංක සමතාර්ථයෙන් යුක්ත දෙවියන් නිරෝධ සත්‍යයි. නිවන අවබෝධ කර ගැනීමට වැඩි යුතු වෙන නිඥාන හේතු දර්ශන අධිපත්‍යයෙන් යුක්ත වෙන ආර්යසත්‍ය මාර්ගයේ මාර්ග සත්‍යයි. අනන්ත පරිමාණ බුදු සසුනේ බුදු මහරහතන් වහන්සේලා දිගුකලා පුරෝපාරමී දෙනේ මේ ආර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවන් ලැබියා. සතර දුක් කරණේ කොට පෙරේ නිමන නිවාසාන්ත නිවනේ සැලසේ වදාළ බුදු කසේ බුදු මහරහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් සමසල්ලි අපේ ගෞරවාචාරුත්තමාග නමස්කාරය වේවා. අපේ ජීවිතයේ පූජා වේවා. අපේ මුළු ජීවිතේ පුරාණස් වන සෑම කුසලයක් පාරමී බාටපත් වේවා. සතෝකතෝ භූතියෙන් සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. මේ අනිත්‍යන සබා ගන්නවා.